අයිබෝවන් සුබ දවසක්. අපි රසායනික ගණනය කිරීම වල බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ. අපි අන්තිමට ප්‍රශ්න 67 සාකච්ඡා කරා. අද තියෙන්නේ 68 වෙනි ප්‍රශ්නය. ටියුට් එකේ පිටුව ගත්තොත් අංකයේ විදියට අංක 28. 28 පිටුවේ තියෙන 68 වෙනි ප්‍රශ්නය බලමු. මේ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. ඉහළ උෂ්ණත්ව වලදී TiCl4 ගෑස් ද්‍රව මැග්නීසියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කර Ti ලෝහය සහ MgCl2 ලික්විඩ් ලබා දෙයි. TiCl4 ගෑස් ප්‍රතික්‍රියා කරනවලු ද්‍රව මැග්නීසියම් එක්ක. ද්‍රව මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා Ti ඝනය සහ MgCl2 ලික්විඩ් එක ද්‍රවය. MgCl2 ද්‍රවය. අපි දැන් මේ සමීකරණය ඉස්සරලාම තුලිත කරගෙන හිටියොත් මෙතන Cl4ක් හින්දා මම මෙතෙන්ට දානවා 2ක්. එතකොට 4යි. මැග්නීසියම් 2ක් හින්දා මෙතෙන්ට දානවා 2ක්. ඔක තමයි මේකේ තුලිත රසායනික සමීකරණය. අපිට කියනවා මේකෙදි TiCl4 0.95 කිලෝග්‍රෑම් තිබුණලු. මෙයා 0.95 කිලෝග්‍රෑම්. ඒ වගේම මැග්නීසියම් ලික්විඩ් එක තිබුණලු 97.2 ග්‍රෑම්. 97.2 ග්‍රෑම්. ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වූ විට සම්පූර්ණයෙන්ම වැයවන ප්‍රතික්‍රියකය වරහන් අතර කියනවා මෙය සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ සහ Ti ඝන ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙලින් වනුයේ. දැන් මේ දෙන්නට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මවුල අනුපාතයකට දෙකින්දා අපි කොපමණ ප්‍රමාණ එකතු කරත් ප්‍රතික්‍රියා වෙන්නේ මේ මවුල අනුපාතයට අනුකූලව. අපි ඉස්සරලාම බලමු ආරම්භක මවුල ප්‍රමාණ විදිහට කොච්චර තියෙනවද කියලා. ආරම්භක ප්‍රමාණ. මෙයාගේ 0.95 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් වලින් 950යි. ග්‍රෑම් වලින් 950යි. ඒක බෙදමු TiCl4 වල මෞලික ස්කන්ධයෙන්. මොකද අපි දන්නවා මවුල ගණන සමාන වෙනවා ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයට. එතකොට TiCl4 වල මෞලික ස්කන්ධය අපිට දෙනවා 190යි කියලා. එන 190යි GMOL ඍණ එක. එතකොට මේකේ පිළිතුර එනවා 5යි මවුල. එහෙනම් ආරම්භක ප්‍රමාණ විදිහට TiCl4 මවුල 5ක් තියෙනවා. ඒ වගේම මැග්නීසියම් ග්‍රෑම් 97.2 කොච්චර මවුල ගණනක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය අපිට දෙනවා 24.3යි කියලා. එහෙනම් මෙතන 97.2යි ග්‍රෑම් කියන එක බෙදමු 24.3යි GMOL ඍණ එක. ඒතර ඒක බෙදුවහම පිළිතුර අපිට එනවා 4යි කියලා. 4යි මවුල. එහෙනම් මේ දෙන්නගේ ආරම්භක ප්‍රමාණ විදිහට තියෙනවා මෙයාගේ මවුල 5ක් සහ මෙයාගේ මවුල 4ක්. ප්‍රතික්‍රියා ප්‍රමාණ බැලුවොත් මෙයාගේ මවුල 5ටම ප්‍රතික්‍රියා කරන්න නම් මේ වගේ දෙගුණයක් මෙතන තියෙන්න ඕනේ. මෙයාගේ මවුල 10ක් තියෙන්න ඕනේ. ඒතර මෙයාගේ මවුල 10ක් නැහැනේ. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකය එහෙම නැත්නම් සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය වෙන්නේ මෙයා. එහෙනම් මෙයාගේ මවුල 4ම ප්‍රතික්‍රියා වෙනවා. එතකොට 2ට 1 අනුපාතය කියන්නේ 4ට 2 අනුපාතය මෙයාගේ මවුල 2ක් ප්‍රතික්‍රියා වෙනවා. එහෙනම් ඉතිරි ප්‍රමාණ නැත්නම් සමතුලිත ප්‍රමාණ විදිහට අපි ගත්තොත් මෙයාගේ මවුල 3ක් ඉතුරු වෙනවා. මෙයාගේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. මෙයා සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට හැදෙන අනුපාතය 1ට 1යි. එතකොට මෙයාගේ මවුල 2ක් ප්‍රතික්‍රියා කරා නම් Ti මවුල 2ක් හැදෙනවා. Ti මවුල 2ක් හැදෙනවා. MgCl2 මවුල 4ක් හැදෙනවා. මවුල 4ක් හැදෙනවා. අපෙන් අහන්නේ මේකේ සීමාකාරී ප්‍රතික්‍රියකය සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය අපිට පේනවා මැග්නීසියම් කියලා. එහෙනම් මේකේ සීමාකාරී ප්‍රතික්‍රියකය වෙන්නේ මෙයා. මැග්නීසියම්. සීමාකාරී ප්‍රතික්‍රියකය මැග්නීසියම්. ඒ වගේම ඊළඟට අහනවා මේකේ
කොච්චර Ti ලෝහය හැදෙනවද කියලා. දැන් Ti ලෝහය මවුල දෙකක් හැදෙනවා. එහෙනම් ස්කන්ධයේ විදිහට ගත්තොත් Ti වල මෞලික ස්කන්ධය 48යි. එහෙනම් Ti ස්කන්ධය අපිට ගන්න පුළුවන් මෞල ගණන මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා. එතකොට මෙයාගේ මෞල ගණන 2යි මෞල. ඒක වැඩි කරනවා මෙයාගේ මෞලික ස්කන්ධය 48යි. 48යි GMOL ඍණය. පිළිතුර එනවා 96යි ග්‍රෑම් කියලා. එහෙනම් Ti ග්‍රෑම් 96ක් ලැබෙනවා මවුල දෙකක් කියලා කියන්නේ. එහෙනම් පිළිතුර අංක 2 සීමාකාරී ප්‍රතික්‍රියකයේ මැග්නීසියම් හැදෙන Ti ග්‍රෑම් ගාන 96යි. හරි. අපි බලමු ගැටළු අංකය 69. වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා ඕසෝන් O3 අඩංගු දූෂිත වායු සාම්පලයක ග්‍රෑම් 25ක්. මෙහෙම O3 තියෙනවා. ඒකත් එක්ක දූෂිත වෙනත් ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එතකොට 25.0යි ග්‍රෑම් තියෙනවා. මේක වැඩිපුර Ki ආම්ලික ද්‍රාවණයක් සමග පිරියම් කරන ලදී. ආම්ලික Ki එක්ක පිරියම් කරාලු. ආම්ලික Ki එක්ක පිරියම් කරාලු. මෙම ප්‍රතික්‍රියාවේදී ඕසෝන් O2 හා H2O බවට පරිවර්තනය වේ. එතකොට මෙතන ප්‍රතික්‍රියාවේදී O3 කියන එකෙන් ඇති වෙලා තියෙන්නේ O2 සහ H2O. O2 සහ H2O. එතකොට ඔක්සිජන් මෙතන 3යි, මෙතන ඔක්සිජන් 2යි. එතකොට අපිට මේකෙදී ආම්ලික මාධ්‍යයක් හින්දා මේ පැත්තට 2H ධන දාන්න පුළුවන්. එතකොට ඕසෝන් වල ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය 0යි. O2 වලත් 0යි. මෙතන ඍණ 2යි. එහෙනම් 0 ඍණ 2 වෙනවා කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක ලබා ගැනීමක් කියලා ඔක්සිකරණයක් කියලා අපිට ඔබ සලකන්න පුළුවන්. ඒත් මේක අපි අංක 1 විදිහට සලකමු. එතකොට මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා Ki වලින් I2 පිට වෙනවා. එතකොට එතන අපි ගත්තොත් I ඍණ I2 බවට ඔක්සිකරණය වෙනවා. මෙතන 2යි I ඍණ වෙන්න ඕන. මෙතන I2 හින්දා ඍණ 1ව දෙකක් ඍණ 2යි. මෙතන බිඳුවයි. ඍණ 2 බිඳුව වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. ඕක අපි අංක 2 කියලා නම් කරමු. ඊට පස්සේ කියනවා මුක්ත වූ අයඩීන්. දැන් ওই ප්‍රතික්‍රියා මේ දෙක එකතු වෙලා මෙතන ඉලෙක්ට්‍රෝන 2යි ඉවත් වෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි ලබා ගන්න. ඒ හින්දා අපිට 1 ධන 2 කියලා ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් නේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියුවොත් අපිට එනවා 2i ඍණ ධන 2h ධන O3 පූර්ණ ඊතලයක් I2 ධන O2 ධන H2O. ඔහොම එනවා. දැන් කියනවා මෙතන හැදෙන I2 සෝඩියම් තයෝසල්ෆේට් එක්ක අනුමාපනය කරාලු. So sodium thiosulfate වලින් එන්නේ S2O3 2-. S2O3 2-. එතකොට මේක I2 එක ප්‍රතික්‍රියාව. මේක I2 එක ප්‍රතික්‍රියා කරාම I2 I- වෙනවා. ඒත් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයා ලබා ගන්නවා. ඒ වගේම S2O3 2- S4O6 2- වෙනවා. එතකොට මෙතන 1:2යි අනුපාතය වෙන්නේ. අපි වෙනම ඔක්සිකරණාංක එකතු කරලා මේව තුලිතකරණයව කරලා තියෙනවා. S2O3 2- වල ඔක්සිකරණාංකය සලකලා මෙයාගේ සැලකුවාම ඉලෙක්ට්‍රෝන 2යි ඉවත් වෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා. ඒකින්ද මේ විදිහට එකතු කරලා ලියන්න පුළුවන්. දැන් අපිට කියනවා මේකේ තයෝසල්ෆේට් වල සාන්ද්‍රණයයි පරිමාවයි දෙනවා. 0.002යි මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණය තියෙන සෝඩියම් තයෝසල්ෆේට් ඝන සෙන්ටිමීටර් 25ක් ඕන වුණා කියලා කියනවා. එහෙනම් මෙතන සාන්ද්‍රණය 0.002. එතකොට ඒක 1000ක තියෙන්නේ. එහෙනම් 25ක්. ඔන්න ඔය මවුල ගණන තමයි තයෝසල්ෆේට් මවුල ගන්න. ඕක දීලා අන්තිමට O3 ස්කන්ධ ප්‍රතිශතය අහන්න.
එතකොට අපිට පුළුවන් මේකෙන් I2 මවුල ගන්න හොයාගන්න. I2 මවුල ගන්න කියන්නේ 0.002 බෙදීම 1000 වැඩි කිරීම 25 කියන එක ආයි දෙකෙන් බෙදන්න ඕනේ. මොකද අනුපාතය 1:2 ගින්දා. එහෙනම් ඔන්න I2 මවුල ගන්න ඔය ගාන තමයි මෙතන තියෙන්නේ. I2 මවුල ගානෙන් ගන්න පුළුවන් O3 මවුල ගාන. I2 මවුල ගානයි O3 මවුල ගානයි අතර අනුපාතය 1:1යි. එහෙනම් O3 මවුල ගාන වෙන්නේ භාගය වැඩි කිරීම 0.002 වැඩි කිරීම 25 බෙදීම 1000. ඕක තමයි O3 මවුල ගණන වෙන්නේ. O3 ස්කන්ධය ගන්න පුළුවන්. මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණයේ ස්කන්ධය දැක්වෙන n පදය උක්ත කරොත් මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. එහෙනම් මේ තියෙන O3 මවුල ගණන O3 ස්කන්ධය ගන්න පුළුවන්. O3 වල මෞලික ස්කන්ධය 48න් වැඩි කරලා. එහෙනම් මේක වැඩි කරනවා 48. ඔන්න O3 ස්කන්ධය එනවා. දැන් අපෙන් අහන්නේ O3 ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ O3 ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ. එහෙනම් ඕක බෙදනවා 25න් ආයි වැඩි කරනවා 100න්. ඔන්න ඕක තමයි සුළු කරගන්න ඕන ප්‍රකාශනය. දැන් බැලුවොත් මෙතන 2යි මෙතන බිංදු දෙකට කැපෙනවා. ඊට පස්සේ මේ 25ට 25 කැපෙනවා. මේ දෙකට 0.01යි කියලා කපන්න පුළුවන්. ඒකයි 10යි කියලා කියන්නේ ඉර උඩ යනකොට 10 ඍණ 1යි 10 ඍණ 1යි මෙතන 10 ඍණ 3යි. එතකොට 10 ඍණ 4යි. 48 වැඩි කිරීම 10 ඍණ 4යි. ඒ කියන්නේ 4.8 වැඩි කිරීම 10 ඍණ 3යි. 4.8 වැඩි කිරීම 10 ඍණ 3යි කියන පළවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ ගැටළු අංකය ගැටළු අංක 70. ඒකේ කියනවා ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් භාවිතා කර එතනෝල් කියන්නේ C2H5OH ඇසිටික් අම්ලය බවට පරිවර්තනය කිරීමේදී ඇසිටික් අම්ලය කියන්නේ CH3COOH හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලමු අපි ඩයික්‍රෝමේට් වල අපි දන්නවා Cr2O7 2- මෙයාපත් වෙන්නේ Cr ධන 3 බවට. මෙතන ධන 3 ඒවා දෙකක් ධන 6යි. මෙතන ධන 6 ඒවා දෙකක් ධන 12යි. ඒකට ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගැනීමක් කියලා ගන්න පුළුවන් ඔක්සිකරණ අංකය 6කින් අඩු වෙන හින්දා. මෙතන ඔක්සිජන් 7ක් හින්දා මෙතන 7යි H2O. හයිඩ්‍රජන් 14ක් හින්දා මෙතන 14යි H ධන. ඒක තමයි මෙයාගේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඕක අපි අංක 1 කියලා ගමු. ඊට පස්සේ ඇසිටික් අම්ලය කියන්නේ CH3CH2OH. ඒකපත් වෙන්නේ මේ එතනෝල් පත් වෙන්නේ ඇසිටික් අම්ලය බවට. ඇසිටික් අම්ලය කියන්නේ CH3COOH. CH3COOH. එතකොට මෙතන ඔක්සිකරණාංකය අපි මේ කොටසේ නිර්ද්‍රවීය කොටසක් විදිහට සලකන්න. මෙතන හයිඩ්‍රජන් දෙකෙන් ධන දෙකක්, ඔක්සිජන් OH එකෙන් ඍණ එකක්. ධන 2යි ඍණ 1යි කියන්නේ ධන 1යි. එහෙනම් මෙයා ඍණ 1යි. කාබන්ගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. මෙතන ඍණ 2යි OH කාණ්ඩේ ඍණ 1යි ඍණ 3යි. ඍණ 3යි කියන්නේ මෙයා ධන 3යි. එහෙනම් ඍණ 1 ධන 3 දක්වා වැඩි වෙනවා කියන්නේ 4කින් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන 4ක ඉවත් වීමක් විදිහට අපිට ඔක සලකන්න පුළුවන්. දැන් මේ දෙක එකතු කරලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න ගියහම මෙයා ඉලෙක්ට්‍රෝන 6යි ලබා ගන්නෙ. මෙයා 4යි ඉවත් වෙන්නේ. එහෙනම් අපි කරන්න වෙන්නේ පළවෙනි සමීකරණය වැඩි කරලා 2කින් ඒකට එකතු කරන්න පුළුවන් දෙවෙනි සමීකරණය වැඩි කරලා 3ෙන්. මොකද මෙයා 2කින් වැඩි කරොත් ධන 12 ඉලෙක්ට්‍රෝන වෙනවා. මෙයා 3ෙන් වැඩි කරාම
ඍණ 12යි ඉලෙක්ට්‍රෝන වෙනවා. එතකොට මේ දෙක කැපිලා යන හින්දා අපි සමීකරණය ගොඩනගා ගන්න මෙහෙමයි. පළවෙනි එක දෙකෙන් වැඩි කරනවා. එතකොට මෙතන එනවා 28යි H ධන 2යි Cr2 O72 minus ධන මේක 3ෙන් වැඩි කරාම 3යි 3යි CH3 CH2OH පූර්ණ ඊතලයක්. මෙතන 4යි Cr ධන 3 ධන 14යි H2O ධන 3යි CH3 COOH. ඔමයිනේ තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ අහන එක තේරුම් ගන්න ඕන පුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර මේක අපි දෙකෙන් වැඩි කරා කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන 12ක් ගන්න ඕන. ඒ 12 මෙයා පිට කරන්න ඕන. මෙයා 3ෙන් වැඩි කරන්නේ. දැන් පුවමාරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන 12යි. මෙයා 12ක් ගන්න මෙයා පිට කරන 12. එහෙනම් පුවමාරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන 12යි. පිළිතුර අංක 4 කියලා එකට ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ බහුවර්ණ ප්‍රශ්නය. බහුවර්ණ ප්‍රශ්නාංක 71. ඒක කියනවා මෙහෙම. පහත දක්වා ඇති තුලිත රසායනික සමීකරණයෙන් පෙන්වන ආකාරයට විදුලි ඌෂ්මකයක් තුල ෆොස්ෆරස් පිළියෙල කරගත හැකිය. මෙන්න මේමයිලු ෆොස්ෆරස් අපිට සමීකරණය දෙනවා Ca3 PO4 twice ධන 6යි SiO2 ධන 10යි කාබන් 6යි CaSiO3 ධන 10යි කාබන් මොනොක්සයිඩ් ධන P4 කොහොම දෙනවා. දැන් කියනවා මේකේ කැල්සියම් ෆොස්ෆේට් ග්‍රෑම් 620ක්. මෙයාගේ ග්‍රෑම් 620ක් තිබුණලු. ඊළඟට SiO2 ග්‍රෑම් 180ක්. මෙයාගේ ග්‍රෑම් 180ක් තිබුණලු. කාබන් ග්‍රෑම් 96ක්. මෙයාගේ ග්‍රෑම් 96ක් තිබුණලු. එතකොට මේක ප්‍රතික්‍රියා වුණාම P4 ග්‍රෑම් 50ක් ලබා දුන්නලු. මේ P4 අවසානයේට ලබා දීලා තියෙනවා ග්‍රෑම් 50ක්. ග්‍රෑම් 50ක්. මෙම තත්ත්වය යටතේ සීමාකාරී ප්‍රතිකාරකය වරහන් ඇතුලේ සම්පූර්ණයෙන් වැය වෙන ප්‍රතිකාරකය සහ P4 වල ප්‍රතිශත ඵලදාව. ප්‍රතිශත ඵලදාව කියලා කියන්නේ දැන් අර ස්ටොයිකියෝමිතියට අනුව කොච්චර ලැබෙන්න ඕනද ඇත්තටම ලැබිලා තියෙන්නේ කීයද? ස්ටොයිකියෝමිතිය අනුව ලැබෙන්න ඕන ග්‍රෑම් ගාන ඇත්තටම ලැබුණු ග්‍රෑම් ගානට දරන අනුපාතය 100න් වැඩි කරාම තමයි ප්‍රතිශත ඵලදාව කියන එක එන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම මේකේ කොහොමද ප්‍රතික්‍රියා කරන මවුල අනුපාත කියලා. දැන් අපි හොයාගමු ආරම්භක මවුල ගණන. ආරම්භක මවුල ගණන. මේ 620 බෙදනවා මෙයාගේ මෞලික ස්කන්ධයෙන්. 120යි 64යි 21යි 95යි 95 190යි 190යි 120යි 310යි. එතකොට මේක 310න් බෙදුවහම එනවා ආරම්භක මවුල ගාන විදිහට මෙතන 2යි මවුල. ආරම්භක මවුල ගාන 2යි. මෙතන SI වල අපිට දෙනවා 28යි. මෙතන 32යි. 32යි 28යි කියන්නේ 60යි. මේක 60න් බෙදනවා. 60න් බෙදුවහම මෙයාගේ මවුල ගාන එනවා 3යි කියලා. එයාගේ ආරම්භක මවුල ගාන 3යි. කාබන් වල අපි 12න් බෙදනවා. 12න් බෙදුවාම 12 වරක් 8 96යි. මෙතන 8යි මවුල. හරි. ඒතර ප්‍රතික්‍රියා කරන මවුල අනුපාත බලමු. ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය. මෙතන 2ට 6ට 10යි ස්ටොයිකියෝමිතිය. තියෙන්නේ 2ට 3ට 8යි. දැන් මෙයාගේ 2ටම ප්‍රතික්‍රියා වෙන්න බෑනේ. 2ටම ප්‍රතික්‍රියා වෙන්න මෙයා 6ක් තියෙනවා. මෙයා 3යි තියෙන්නේ. ඒ වගේම මෙයා 10ක් තියෙනවා. මෙයා 8යි තියෙන්නේ. එහෙනම් මෙයා තමයි සීමාකාරී ප්‍රතික්‍රියකයේ විදිහට අපිට ගන්න වෙන්නේ. ඒතකොට මෙයාගේ මවුල 3ම ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. මවුල 3ම ප්‍රතික්‍රියා වෙනවා.
එතකොට 6කට 2යි නම් 3කට 1යි. එහෙනම් මෙතන 1යි මවුල ප්‍රතික්‍රියා වෙන්නේ. 6කට 2යි නම් 3කට 1යි. එතකොට 6කට 10යි නම් 3කට 5යි. එහෙනම් මෙයාගේ 5යි මවුල ප්‍රතික්‍රියා වෙන්නේ. එතකොට මෙයාගෙත් මවුල 3ක් ඉතුරු වෙනවා. ඉතිරි මවුල ගණන. මෙයාගේ මවුල එකක් ඉතුරු වෙනවා. දෙකක් තිබුණ එකයි ප්‍රතික්‍රියා වුනේ. මෙයාගේ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකය මෙයා. එහෙනම් අපිට තෝරා ගන්න පුළුවන් දැන් සීමාකාරී ප්‍රතික්‍රියකය එතන සම්පූර්ණයෙන් වැයවන ප්‍රතිකාරකයේ SiO2. ඒ වගේම මේ මවුල අනුපාතයේ අනුව ප්‍රතික්‍රියා කරපු මෙයා මවුල දෙකක් ප්‍රතික්‍රියා කරොත් P4 එකක් එනවා. ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ මෙයාගේ එකයි. එහෙනම් මෙයාගේ P4 එන්න ඕන මවුල ගාන මවුල 0.5යි. මෙයාගේ හැදෙන්නේ මවුල 0.5යි. අනුපාතයේ අනුව. ඒතර මවුල 0.5යි කොච්චර ස්කන්ධයක් හැදෙන්න ඕනද කියලා අපිට හොයාගන්න පුළුවන්. මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය m මුක්ත කරාම m සමානයි මවුල ගන්න වැඩි කිරීම මෞලික ස්කන්ධය. ඒතර මෙයාගේ මවුල ගන්න 0.5යි P4 වල මෞලික ස්කන්ධය 31/4ක් 124යි. ඒතර 124යි GMOL ඍණය. එහෙනම් මෙයාගේ එනවා 62 ග්‍රෑම් කියලා. 62 ග්‍රෑම් තමයි ප්‍රතික්‍රියාව ස්ටොයිකියෝමිතිය අනුව ලැබෙන්න ඕන. නමුත් ලැබිලා තියෙන්නේ ග්‍රෑම් 50යි. එහෙනම් ප්‍රතිශත ඵලදාව කියන එක එන්නේ ලැබෙන්න ඕනම ග්‍රෑම් ගාන 62 ග්‍රෑම් ලැබිලා තියෙන්නේ 50යි. ඒක වැඩි කරනවා 100ෙන්. ලැබෙන්න ඕන ගාන සහ ලැබුණු ගාන අතර අනුපාතය 100ෙන් වැඩි කරනවා. ඒක සුළු කරාම එනවා 80.7යි කියලා. එහෙනම් පිළිතුර අපිට දෙවැනි එක ලබා ගන්න පුළුවන්. 71 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2. අපි දැන් බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කළ අවසන්. අපි බලමු ඉතිරි ව්‍යුහගත සහ රචනා කොටස් සාකච්ඡා කිරීම ආරම්භ කරන්න. විසි 9 වෙනි පිටුවේ තියෙනවා ව්‍යුහගත රචනා පළවෙනි ගැටලුව. ව්‍යුහගත රචනා අංක 1. එකේ කොටස Mn ධන දෙක ලවණයක් ආම්ලික මාධ්‍යයකදී PbO2 සමග රත් කළ විට දම් පැහැති ද්‍රාවණයක් සෑදෙන අතර PbO2 Pb2+ බවට පරිවර්තනය වේ. එතකොට PbO2 පත් වෙනවලු Pb2+ බවට. අපිට තේරෙනවා මෙතන PbO2 වල Pb වල ඔක්සිකරණාංකය ධන 4යි. මෙතන ඔක්සිකරණාංකය ධන 2යි. එහෙනම් ධන 4 ධන 2ට වෙනවා කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙනවා, ඔක්සිකරණය වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න පුළුවන්. ඒක අංක 1. ඊට පස්සේ කියනවා Mn2+ ලවණය මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරාම දම් පාට ද්‍රාවණයක් ලබා දෙනවලු. අපි දැනගන්න ඕනේ Mn2+ කියන්නේ අවර්ණ. සාන්ද්‍රණය වැඩි වෙනකොට ලාරෝස පාට වගේ පේනවා නැත්නම් අවර්ණයි. ඒකට දම් පාට කියන්නේ පර්මැංගනේට්. එතකොට MnO4- බවට තමයි යාපත් වෙන්න ඕනේ. එහෙනම් මෙතන ධන 2යි. මෙයාගේ ධන 7යි. ධන 2 ධන 4 වෙනවා කියන්නේ ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන 5ක ඉවත් කිරීමක් විදිහට ගන්න පුළුවන්. ඒතර අතන ඔක්සිජන් 4යි ගින්දා මෙතන 4යි H2O. එතකොට H ධන 8ක් එහා පැත්තට දාන්න පුළුවන්. ඒක ගන්න පුළුවන් අපිට අංක 2 කියලා. දැන් අපෙන් අහන්නේ ඔන්න ප්‍රතික්‍රියා දෙක ලියලා මේ දෙන්න අතර ස්ටොයිකියෝමිතිය. ඉතින් මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන ඉලෙක්ට්‍රෝන 5යි කියන්නේ අපි පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 5න්. එතකොට ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. ධන දෙවෙනි සමීකරණය වැඩි කරන්න ඕන 2කින්. එතකොට 5 2කින් වැඩි කරාම 10ක් වෙනවා. එතකොට එක 5න් වැඩි කරාම එන්නේ 5යි PbO2 ධන මේක 2කින් වැඩි කරාම එන්නේ 2යි Mn2+. ඔය අනුපාතය තමයි එන්නේ. එහෙනම් Mn2+ ට PbO2 අනුපාතය 2ට 5යි. PbO2 ට Mn2+ අනුපාතය 5ට 2යි. අහන්නේ Mn2+ ට PbO2 අනුපාතය 2ට 5යි. හරි. අපි බලමු ඒකේ B කොටස. B කොටස. ඒකේ කියනවා කැල්සියම් ඔක්සලේට් රත් කළ විට
මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා වෙනවලු. කැල්සියම් ඔක්සලේට් CaC2O4 රත් කරාම කැල්සියම් කාබනේට් ධන කාබන් මොනොක්සයිඩ් ඔය විදිහට ලැබෙනවලු. යන සමීකරණයට අනුව එය කැල්සියම් කාබනේට් වලට පරිවර්තනය වේ. සංශුද්ධ කැල්සියම් ඔක්සලේට් ග්‍රෑම් 2ක්. මෙන්න මෙහෙම තියනවලු කැල්සියම් ඔක්සලේට් ග්‍රෑම් 2ක්. CaC2O4 ධනය ග්‍රෑම් 2ක්. අසම්පූර්ණව තාප වියෝජනයෙන් ග්‍රෑම් 1.78ක ඵලයක් ලැබුණි. ඒකට අසම්පූර්ණව තාප වියෝජනය වෙනවා කියන්නේ මේකෙන් කොටසයි තාප වියෝජනය වෙන්නේ. ඒ කියන්නේ මේකෙන් යම් කොටසක් කැල්සියම් ඔක්සලේට් විදිහටම තියෙනවා. තව කොටසක් තාප වියෝජනය වෙනවා අර විදිහට. ඒකට කැල්සියම් කාබනේට් ඝනයක් විදිහට ලැබෙනවා. කාබන් මොනොක්සයිඩ් ඉවත් වෙනවා වායුවක් විදිහට. මෙතන තිබුණ එකෙන් කොටසක් මේ විදිහට වියෝජනය වෙනවා. කොටසක් වියෝජනය නොවි ඒ විදිහටම තියෙනවා. එතකොට මෙතන අපිට මෙන්න මේගොල්ලෝගේ ස්කන්ධය ග්‍රෑම් 1.78යි කියලා දෙනවා. එහෙනම් ඒකෙන් අපිට තේරෙනවා මෙතන ඉවත් වෙච්ච ස්කන්ධය කාබන් මොනොක්සයිඩ් ස්කන්ධය මේ දෙක අතර වෙනස වෙන්න ඕන. පොත ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ස්කන්ධයයි ප්‍රතිඵලවල ස්කන්ධයයි සමාන වෙන්න ඕන. එතකොට දෙකෙන් 1.78ක් අඩු කරාම 0.22 ග්‍රෑම්. නම් කාබන් මොනොක්සයිඩ් තියෙන 0.22 ග්‍රෑම්. දැන් අහනවා වියෝජනය නොවූ කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය ගණනය කරන්න. ඒතර වියෝජනය නොවූ කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය ගන්න පුළුවන් අපිට. අපි හිතමු මෙන්න වියෝජනය නොවුණු ටික. ඔය ටික. තව කැල්සියම් ඔක්සලේට් මේකේ තිබිච්ච ටිකක් තමයි මේ විදිහේ ප්‍රතික්‍රියාවට ලක් වුනේ. දැන් අපිට පුළුවන් මෙතන කාබන් මොනොක්සයිඩ් මවුල ගාන හොයාගෙන මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා 16 12 28 හින්දා 28 G MOL ඍණ එකෙන් බෙදුවොත් මෙයාගේ මවුල ගාන එනවා. ඒතර මෙයාගේ මවුල ගානෙන් ගන්න පුළුවන් අපිට වියෝජනයේ වෙච්ච කැල්සියම් ඔක්සලේට් මවුල ගාන. તો වියෝජනයේ වෙච්ච කැල්සියම් ඔක්සලේට් මවුල ගාන අනුපාතය 1:1නේ. අනුපාතය 1:1නේ. ඒතර 1:1 කියලා කියන්නේ වියෝජනයේ වෙච්ච කැල්සියම් ඔක්සලේට් මවුල ගානක් වෙන්නේ 0.22 බෙදීම 28. එතකොට ඒක වැඩි කරන්න පුළුවන් කැල්සියම් ඔක්සලේට් වල මෞලික ස්කන්ධය. කැල්සියම් වල 40යි. මෙතන 12 වරක් දෙක 24යි. 16 වරක් 4 64යි. එතකොට 64යි 68යි 88යි 128යි. මේක 128යි GMOL ඍණ එකෙන් වැඩි කරාම එනවා වියෝජනයේ වෙච්ච කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය. එතකොට ඔය ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධයෙන් ඔය ස්කන්ධය අඩු කරාම එනවා වියෝජනයේ වෙච්ච නැති කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය. වියෝජනය වෙන්න ප්‍රතික්‍රියාවට ලක් වෙච්ච කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය හොයාගත්තොත් ඒකෙන් සම්පූර්ණ ගාණයෙන් ඒ ගාණ අඩු කරාම එනවා වියෝජනය වුණේ නැති කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය සුළු කරාම ග්‍රෑම් 1කට ආසන්න ගාණක් පිළිතුර එයි. හරි. අපි බලමු එකේ දෙවනි ගැටලුව. ගැටලුව අංක 2. ඒක කියනවා මෙහෙම නිෂ්ක්‍රීය පරිසරයක් තුල X නම් අකාබනික ලවණය X කියලා අකාබනික ලවණයක් තියනවලු. පූර්ණ විඝටනයෙන් ලැබුණලු Cr2O3 X කියන ලවණය පූර්ණ විඝටනයෙන් ලැබුණලු Cr2O3 ග්‍රෑම් 1.5යි දෙකක්. ඒ වගේම H2O ග්‍රෑම් 0.7යි දෙකක්. ඒ වගේම N2 ග්‍රෑම් 0.28ක්. 0.28ක්. මේකේ ආනුභවික සූත්‍රය හොයන්නලු. අපි දන්නවා ආනුභවික සූත්‍රය හොයන්න අපිට බර අනුපාතයෙන් මවුල අනුපාතය ගන්න පුළුවන්. මවුල අනුපාතය ගත්තොත් Cr2O3 වල මෞලික ස්කන්ධය 152යි. එන 1.5 බෙදෙනවා 152යි GMOL ඍණ එකේ.
මෙතන 0.72 ග්‍රෑම් කියන එක බෙදෙනවා ජලයේ මෞලික ස්කන්ධය 18න්. මෙතන 0.28 ග්‍රෑම් කියන එක බෙදෙනවා මෙයාගේ 28න්. ඔක බෙදුවාම අපිට මවුල අනුපාතය ගන්න පුළුවන්. මෙතන 0.01, මෙතන 0.04යි, මෙතන 0.01යි. දැන් අපිට ඔය මවුල අනුපාතය ආවා. එතකොට ඔය මවුල අනුපාතය එන්නේ Cr2O3ට H2Oට N2. ඒ කියන්නේ Cr2O3ට H2ට N2 ගත්තොත් අනුපාතය එනවා 1ට 4ට 1යි. 1ට 4ට 1යි. එහෙනම් Cr ට H ට N අනුපාතය ගත්තොත් අපිට ගන්න පුළුවන් මෙතන 1ක 2ක් තියෙන හින්දා 2යි, මෙතන 1ක 2ක් තියෙන හින්දා 8යි, අතන 1ක 2ක් තියෙන හින්දා 2යි. එහෙනම් 2ට 8ට 2යි. අපි ඔක්සිජන් ගානක් බලමු. ඔක්සිජන් කොච්චර තියෙනවද කියන්නේ? ඔක්සිජන් තියෙනවා මෙතන 1ක 3ක්. මෙතන තියෙනවා මෙතන 4ක 1ක 1ක් තියෙනවා, 4ක 4ක් තියෙනවා. එතකොට 4යි 3යි 7ක් තියෙනවා ඔක්සිජන්. 3යි 1යි 4යි. මෙතන 3යි. එක් වරක් 3 3යි. 4 වරක් 1 4යි. ඒතර ඔක්සිජන් 7යි. එහෙනම් මේකේ ඔක්සිජන් අනුපාතයක් ගන්න පුළුවන් අපිට 7යි කියලා. එහෙනම් දැන් අපිට අනුභවික සූත්‍රය ගන්න පුළුවන් මේකේ Cr2O7 N2 H8. ඔනෝක තමයි ආනුභාවික සූත්‍රය. දැන් කියනවා x මවුලයක Cr මවුල දෙකක් අන්තර්ගතය. x සංයෝගයේ ජලය අන්තර්ගත වී නොමැත. H2O නැහැලු. x අඩංගු කැටායනය සහ ඇනායනය. එතකොට Cr මවුල දෙකක් නම් ජලයක් නැත්නම් අපිට මේක ගන්න පුළුවන් Cr2O7 2- වෙන්නේ නැති ඩයික්‍රෝමේට්. එතකොට අනිත් එක කැටායනයේ විදිහට නයිට්‍රජන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා අපිට ගන්න පුළුවන් ඇමෝනියම් NH4+. නම් කැටායනයේ ඇමෝනියම්, ඇනායනය ඩයික්‍රෝමේට් Cr2O7 2-. එතකොට රසායනික සූත්‍රය ලියනකොට මේ දෙක මෙතෙන්ට එනවනේ. එතකොට අපි මේ ධන ඍණ මකලා ඇමෝනියම් ඩයික්‍රෝමේට් ඔහොම ලියන්න පුළුවන්. NH4 twice Cr2O7. හරි. අපි බලමු එකේ තුන්වෙනි ගැටලුව. ඒක මෙහෙමයි කියන්නේ සංශුද්ධ මැග්නීසියම් කැබැල්ලක් නයිට්‍රජන් සහ ඔක්සිජන් මිශ්‍රණයක සම්පූර්ණයෙන් දැවූ විට ලැබුණු මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රයිඩ් මිශ්‍රණයේ ස්කන්ධය ග්‍රෑම් 1.8ක් විය. මෙම මිශ්‍රණය වැඩිපුර ජලය සමග රත් කර විට ලැබුණු ඵලය ජලනය කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් පමණක් සෑදිනි. මැග්නීසියම් ඔක්සයිඩ් ස්කන්ධය ග්‍රෑම් 2යි. ඉස්සලාම මෙතන දැන් තියෙන්නේ මැග්නීසියම් කෑල්ලක් තියෙනවා. සංශුද්ධ මැග්නීසියම්. මේකට දානවා N2 සහ O2. N2O2 වායු මිශ්‍රණයක්. දැම්මහම ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 මැග්නීසියම් නයිට්‍රයිඩ්. ඒ ලැබුණු මිශ්‍රණය ග්‍රෑම් 1.8ක්. මේකේ ග්‍රෑම් 1.8ක් ලැබෙනවා. ඊට පස්සේ මේකට ජලය දානවා. ජලය දැම්මහම මැග්නීසියම් ඔක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ් වලට ජලය දැම්මහම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා වායුව ලැබෙනවා. එතකොට ඔය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරනවා. රත් කරාම මැග්නීසියම් ඔක්සයිඩ් වෙනවා. ඒ මැග්නීසියම් ඔක්සයිඩ් ආව කියලා කියනවා ග්‍රෑම් 2.0. ග්‍රෑම් 2.0. ඕක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් කියනවා අදාළ සියලුම ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. ඒතර අපිට ලියන්න පුළුවන් ඉස්සෙල්ලාම
මැග්නීසියම් ධනය ඔක්සිජන් වායුව එක්ක ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් ධනය. ඒකට මෙතන දෙකක් ඉඳලා මෙතන දෙකක් දැම්මහම එතෙන්ට දෙකක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මැග්නීසියම් ධනය නයිට්‍රජන් වායුව එක්ක ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා Mg3N2 ධනය මැග්නීසියම් නයිට්‍රයිඩ්. එතකොට මෙතෙන්ට තුනක් දාන්න පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 ඝනය ජලය දැම්මහම ලැබෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියා. ඇමෝනියා වායුව. හයිඩ්‍රජන් 6යි 12යි. 12 කියන්නේ 6යි H2O. හරි ඒක ඔය විදිහට තුලිත වෙනවා. ඊට පස්සේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරාම ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් ධන ජලය. මැග්නීසියම් ඔක්සයිඩ් ධන ජලය. ඔක තමයි තුලිත රසායනික සමීකරණ ටික. ඊට පස්සේ ඉතින් කියනවා මැග්නීසියම් කැබැල්ල දැරීමෙන් ලැබුණු මිශ්‍රණයේ මැග්නීසියම් ඔක්සයිඩ්ට මැග්නීසියම් නයිට්‍රයිඩ් මවුල අනුපාතය ගණනය කරන්න කියලා. මැග්නීසියම් ඔක්සයිඩ්ට මැග්නීසියම් නයිට්‍රයිඩ් මවුල අනුපාතය ගණනය කරන්න. ඉතින් දැන් ඕකේ තියෙන අගයන් ආදේශ කළා සුළු කරලා ඒක කරගන්න පුළුවන්. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ්ට මැග්නීසියම් නයිට්‍රයිඩ් අනුපාතය එනවා 2:1 කියලා. අනුපාතය 2:1 කියලා එනවා. හරි. අපි බලමු B කොටස. ඒකේ B කොටසේ මෙහෙම එකක් කියන්නේ අයිරින අයන මවුල 6ක් M2O5 2- අයන මවුල 1ක් සමග ආම්ලික මාධ්‍යයේදී සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කර I2 සහ Mn2+ අයන සාදයි. එතකොට අයිරින අයන මවුල 6ක්. මෙයාගේ මවුල 6ක්. අයිරින අයන මවුල 6ක් M2O5 2- අයන මවුල 1ක් සමග. M2O5 2- අයන මවුල 1ක් සමග ආම්ලික මාධ්‍යයකදී H ධන තියෙනවා. ආම්ලික මාධ්‍යයකදී සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කර I2 සහ Mn+ අයන සාදයි. I2 හැදෙනවලු Mn+ හැදෙනවලු Mn+ හැදෙනවලු Mn+ හි N හි අගය කුමක්ද කියලා අහන්න. ඊට පස්සේ කියනවා M2O5 2- Mn+ බවට පරිවර්තනය වීම නිරූපණය කරන ආර්ද්‍ර ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණය ලියන්න. අපිට පුළුවන් මෙහෙම. දැන් අපිට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය දෙක වෙනම බැලුවොත් I- I2 වෙන එක වෙනවනේ. I- I2 වෙනවා කියන්නේ අපි ලියන්නේ මේකට අර්ධ ප්‍රතික්‍රියාව 2I- I2 වෙනවා. ඍණ එකේව දෙකක් බිඳුවයි. ඍණ එකේව දෙකක් ඍණ දෙකයි මෙතන බිඳුවයි. ඍණ දෙක බිඳුව වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. ඔක්සිකරණය. ඕක අංක 1 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් M2O5 2- M2O5 2- ତොර මේක ගානේ දෙන්න ඕන ඔව් Mn+ කියන එක දැන් අපිට තේරෙනවා මෙතන දෙකක් නම් මෙතන දෙකක් වෙන්න ඕන. මෙතන දෙකක් වෙන්න ඕන. එතකොට මේක පත් වෙන්නේ අපි කොහොමත් මැද එක තුලිත වෙන්න ඕන ඔක්සිකරණාංකය වෙනස් වෙන එක. එතකොට මේක Mn+ වෙනවා ඒ වගේ දෙකක් කියලා ගන්න ඕන. එතකොට මෙතන ඔක්සිකරණාංකය අපිට හොයාගන්න පුළුවන් අපි x කියලා හිතුවොත් 2x ඍණ ඔක්සිජන් වල 2/5 ඍණ 10යි සමානයි සමස්ථාරෝපණය ඍණ 2ට. එතකොට එන්නේ 2x සමානයි ඍණ 2යි ධන 10යි කියන්නේ ධන 8යි. එතකොට x සමානයි ධන 4යි.
හැබැයි මේකේ සම්පූර්ණ ඔක්සිකරණාංකය වෙන්නේ ධන 4 2. සම්පූර්ණ ඔක්සිකරණාංකය ධන 4 2. ධන 4 2 කියන්නේ ධන 8යි. මෙයාගේ සම්පූර්ණ ඔක්සිකරණාංකය ධන 8යි. දැන් මෙතන අනුපාතය මෙහෙම 1ට 6ක් එන්න නම් මේ පළවෙනි සමීකරණය වැඩි වෙලා තියෙන්නේ 3ෙන්. පළවෙනි එක 3ෙන් වැඩි වුණාම තමයි 6i මයිනස් එන්නේ නේ. පළවෙනි එක 3ෙන් වැඩි වුණොත් මේ 6i මයිනස් එන්නේ. ඒතර පළවෙනි එක 3ෙන් වැඩි වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන ගාණක් 3ෙන් වැඩි වෙලා ඍණ 6 ඉලෙක්ට්‍රෝන කියලා එනවා. તો ඍණ 6 ඉලෙක්ට්‍රෝන එනවනම් ඔක 3ෙන් වැඩි වෙලා නම් මේක මොකුත් වැඩි වෙලා නැත්තම් මෙතන ධන 6 ඉලෙක්ට්‍රෝන වෙන්න ඕන. උතන ධන 6 ඉලෙක්ට්‍රෝන වෙන්න ඕන. එතකොට මෙතන ධන 4 2ක් ධන 8 නම් ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගත්තාම මෙතන සම්පූර්ණ ඔක්සිකරණාංකය ධන 2ක් වෙන්න ඕන. එතකොට ධන 2ක් කියන්නේ මෙතන තියෙන 2m ධන කියලා. එහෙම තිබුණොත් ධන 1 2ක් ධන 2යි. මෙතන ධන 8යි. ධන 8 ධන 2 වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගැනීමට ගැලපෙනවා. එතකොට නොයේ විදිහට අපිට ඔක නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න මෙතනම ගොඩනගා ගන්න පුළුවන් M2O5 2 ධන 6 ඉලෙක්ට්‍රෝන 2m n+ මෙතන එතකොට ඔක්සිජන් 5ක් තියෙනවා. ඒ ඔක්සිජන් 5ක් තියෙන හින්දා අපිට මේ පැත්තට දාන්න පුළුවන් 5H2O 5H2O එතකොට 5 වරක් 2 10යි. මේකට ගන්න පුළුවන් 10H ධන. එහෙනම් ඒක තමයි පිළිතුර. අපිට මේ විදිහට ඒකේ තුලිත සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්.